ඔයාලා සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා අදත් සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවා ඉතා සරල ගවුම් මොස්තරයක්. ඉතින් මෙන්න මේ ගවුම් මොස්තරය තුළ මම යොදාගෙන තියෙන්නේ ප්ලේයාර්ඩ් ස්ලීව් එකක්. ඒ වගේම බ්‍රා කට් ආකාරයට මසා ගන්න ඩ්‍රෙස් එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේක අපිට තරුණ වැඩිහිටි ඕනම කෙනෙකුට මේ ගවුම් මොස්තරය අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා අද printed material එකක් තමයි යොදාගෙන තියෙන්නේ. ඔයාලට මේක plain color එකකින් කරගන්නත් පුළුවන්. එතකොට මේ bra cut එක හොඳින් අපිට පෙනෙන ආකාරයට මේ dress එක තුල ගන්න පුළුවන් plain color එකක් යොදාගත්තොත්. ඒ වගේම තමයි flared sleeve එකක් තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක මේ flared sleeve එක අපිට කඩා හරින material එකකින්, ඒ කියන්නේ අපිට silk material එකකින් යොදාගත්තොත් තවත් අලංකාරයක් ගෙන දෙනවා. ඉතින් මම යොදාගෙන තියෙන්නේ අද linen material එක. ඉතින් මේ dress එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා මම sketch එක තුලින්ම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද මේ dress එක අපි pattern එක හදාගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයේ dress එකක් තමයි ඔයාලට මම අද කියලා දෙන්නේ. මේ ආකාරයට ඉදිරිපස open එකක් තියෙනවා දිගටම. ඒ ඇතුළ අපි buttons අල්ලගෙන තියෙනවා. ඒ වගේම bra cut එකට අපේ ඉනේ yoke එකක් යොදාගෙන තියෙනවා. ඒ වගේම flared sleeve දෙකක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. අපි මේක butterfly sleeve එක කියලා කියනවා. ඒ වගේම මේ සඳහා ගත යුතු measurements ටික තමයි මෙන්න මේ මම පෙන්නන්නේ ඔයාලට. ඔයාලට පේනවා මේකේ bra cut එක මම යොදාගෙන තියෙනවා. මගේ පපුව යටින් යන ආකාරයට තමයි මම මේක කරගෙන තියෙන්නේ. එතකොට පපුව යටට විතරයි මේකේ මම රැලි යොදාගෙන තියෙන්නේ. එතකොට අපි shoulder වලින් රැලි කිරීමක් කරලා නැහැ. ඒ වගේම තමයි මේක මම deep neck එකක් තමයි ගත්තේ round හැඩයට එන. ඒ වගේ මේක A-line shape එකට තමයි මේක අරගෙන තියෙන්නේ. මේක ඔයාලට කැමති නම් shift හැඩයට උනත් කරගන්න පුළුවන් මේ dress එක. ඉතින් අපි බලමු මේ dress එක නිවැරදිව block එක සාදා ගනිමින් නිවැරදිව මේක රෙද්දේ කපා ගනිමින් මසා ගන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම අපි ගවුම සඳහා මූලික පතරම සාදාගත යුතු වෙනවා. එතකොට බේසික් බ්ලොක් එක හදාද්දී ඔයාලා මුලින්ම කොටුවක් හදා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ කොටුවට පළලක් අවශ්‍යයි. ඒ වගේම කොටුවට දිගක් අවශ්‍යයි. එතකොට පපුව වටය 42 4න් බෙදලා එන 10 මාර මේ කොටුවේ පළල විදිහට අපේ ගවුම උස 45 මේ කොටුවේ දිග විදිහටත් අරගෙන මම කොටුව ඇඳ ගන්නවා. 42 බෙදීම 4 10 මාර. මේ අනුව කොටුවේ පළල 10 මාරට ඇඳ ගන්නවා. මේක තමයි අපේ high point shoulder line එක. මෙන්න මේ high point shoulder එකේ ඉඳන් මම පහළට ගවුමේ උස මෙන්න මේ ආකාරයට 46ක් ලකුණු කරනවා. එතකොට අපි මුලින්ම හදාන්නේ පිටුපස පළුව. පිටුපස පළුවේ මම ඊළඟට උරහිස පළල ලකුණු කරගන්නවා. උරහිස පළල ඇවිල්ලා තියෙනවා 15 මාර දෙකට බෙදුවම 7යි 4න් 3ක් මම මෙන්න මේ ආකාරයට මෙන්න මේක මගේ center front එක. center front එකේ ඉඳන් ඉදිරියට ලකුණු කරනවා. ඊළඟට මම arm hole එක ඇඳ ගන්න අවශ්‍යයි. එතකොට arm hole එකේ මෙතන high point shoulder line එකේ ඉඳන් පහළට මම arm hole එක දෙකට බෙදුවාම 17 දෙකට බෙදීම 8 මාරට මම high point shoulder line එකේ ඉඳන් මේ ආකාරයට ලකුණු කර ගන්නවා. එතකොට මේක තමයි මගේ underarm line එක. ඊළඟට මම shoulder පළල ලකුණු කරගත්ත තැන ඉඳන් underarm line එක දක්වා මේ ආකාරයට කොටුව ඇඳ ගන්නවා. ඊළඟට මම shoulder එකේ slope එකක් දෙන්න අවශ්‍යයි. අඟල් 1මාරක් මම මේ ආකාරයකට shoulder එක slope කරනවා. ඊළඟට මට කර ලකුණු කර ගන්න අවශ්‍යයි. කර පළල මගේ. එතකොට කර පළල ගණිතේ 14 4න් බෙදලා අඟල් භාගයක් අඩු කරාම 3ක් කියලා මම කර පළල ලකුණු කරනවා. කර පළල ලකුණු කරගත්ත තැන ඉඳන් shoulder slope එක ලකුණු කරගත්ත තැන දක්වා අපි shoulder එක ඇඳ ගන්නවා. ඊළඟට කර ගැඹුර මම අඟලක් කියලා ලකුණු කරගන්නවා. ඒ අනුව මේ ආකාරයට පිටුපස කර වටය ඇඳ ගන්නවා. ඊළඟට මගේ arm hole එක දෙකට බෙදුවාම 8 මාරක් ඇවිල්ලා තිනවා. මම 8 මාර ටේප් එකට මේ ආකාරයට අරගෙන මේ ඉර දිගේ මේ ආකාරයට හැඩය ඇඳ ගන්නවා. එතකොට මේක තමයි මගේ arm hole line එක. ඊළඟට මට ප්‍රධාන රේඛා තුන ඇඳ ගන්න අවශ්‍යයි. පපුව රේඛාව, ඉර රේඛාව සහ උකුල රේඛාව. උරහිස සිට පපුවට උස තියෙනවා 11 මාරක්. high point shoulder to bust. උරහිස සිට ඉනට තියෙනවා 15 මාරක්. 11 මාරට පපුව රේඛාව ඇඳ ගන්නවා. 15 මාරට මම ඉන රේඛාව ඇඳ ගන්නවා. ඉනේ සිට අඟල් 8ක්
පහලින් මම hip line එක ඇඳ ගන්නවා. ඊළඟට මට dart එක ඇඳ ගන්න අවශ්‍යයි පපුව අතර පරතරය. කියන්නේ අපි dart අතර පරතරය කියන measurement එක අරන් තිනවා 7.5ක්. ඒක දෙකට බෙදුවාම 3යි 4න් 3ක්. මෙන්න මේ ආකාරයට ටේප් එකට අරගෙන මම 3යි 4න් 3 ලකුණු කර ගන්නවා. ඒක මම ඉන රේඛාවෙත් ලකුණු කර ගන්නවා. ඒ හරහා මම මේ මැද රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම මේක පිටුපස පළුව නිසා මම dart එක පපුව රේඛාවට වඩා අඟලක් ඉහළින් තමයි ලකුණු කරන්නේ. මෙන්න මේ ආකාරය. එතකොට dart එකේ පළල මම අඟලක් කියලා ගන්නවා. එතකොට මම ඉන රේඛාවේ මැද ලකුණු කරගත්ත dart අතර පරතරය ලකුණු කරගත්ත තැන මැදි කරගෙන දෙපැත්තට අඟල් භාගය බැගින් dart එකක් ඇඳ ගන්නවා. එතකොට මේ උඩ අඟලක් ලකුණු කරගත්ත තැන දක්වා මේ ආකාරයට මම dart එක ඇඳ ගන්නවා. ඊළඟට මට ඉන ලකුණු කරගන්න අවශ්‍යයි. ඉන වටය 36 හතරෙන් බෙදුවම අඟල් 9ක් ඇවිල්ලා තියෙනවා. මම ඉන රේඛාවේ අඟල් 9 ලකුණු කරගන්න ඕනේ. මම මෙතන dart එකකට අඟලක් ලකුණු කරලා තියෙන නිසා මම dart width එකත් එකතු කරගන්න මේ 10ක් කියලා ලකුණු කරගන්නවා. මෙන්න මේ underarm line එකේ ඉඳන් side seam එක ඉන දක්වා ඇඳ ගන්නවා. ඊළඟට මට hip එක ඇඳ ගන්න අවශ්‍යයි. hip එක අපි මැනගෙන තියෙනවා 43ක් කියලා ඇවිල්ලා තියෙනවා hip circumference එක. ඒක 4ෙන් බෙදුවම 10යි 4ෙන් 3ක් ඇවිල්ලා තියෙනවා. මම hip line එකේ 10යි 4ෙන් 3 ලකුණු කරනවා. ඉන ලකුණු කරගත්ත තැන ඉඳලා මම hip එක දක්වා කුඩා curve shape එකක් දීලා මම ඉන දක්වා ඇඳ ගන්නවා. ඊළඟට ඉනේ සිට පහළට එප රේඛාව මම hem line එක දක්වා දික් කර ගන්නවා. ඉදිරිපස මම අංශයේ dart එකක් අඳිනවා අඟලක. එතකොට මේ පිටුපස පළුවේ මගේ අඟලක ප්‍රමාණය මහ මෙහුවට පස්සේ වැඩි වෙන්න පුළුවන්. මේ dart ඉදිරිපස dart එක මහන ප්‍රමාණය අඟල ප්‍රමාණය මම ඒ නිසා පිටුපස ප්‍රමාණය අඩු කරලා මම මෙන්න මේ ආකාරයෙන් නැවත arm hole line එකක් ඇඳ ගන්නවා. එතකොට මම මේ line එක කපා හැරලා මෙන්න මේ කොටස කපා හැරලා මෙන්න මේ අලුත් arm hole line එකට තමයි මම block එක ඇඳගන්නේ. එතකොට මම මේ පිටුපස පළුව basic එක හදාගෙන අවසానයි. ඊළඟට අපි ඉදිරිපස පළුව සාදා ගමු. ඉදිරිපස පළුව සාදා ගන්න විටත් අපි මුලින්ම කොටුව හදා ගන්න අවශ්‍යයි. එතකොට 42 4ෙන් බෙදලා එන පපුව වටේ 10 මාර කියන measurement එක කොටුවේ පළල විදිහට මම ගන්නවා. මේ කොටුවේ උස හැටියට high point shoulder line එකේ ඉඳන් මම 45 පහළට මැනගෙන යනවා. ඊළඟට මට shoulder එක ලකුණු කරගන්න අවශ්‍යයි. උරහිස පළල අපි අරගෙන තියෙනවා 15 මාර. 15 මාර දෙකට බෙදුවාම 7යි 4ෙන් 3ක් මම උරහිස පළල ලකුණු කරනවා. ඒ වගේම underarm line එක අපි ඇඳ ගන්න ඕන. ඒ කියන්නේ arm hole එක දෙකට බෙදුවාම එන 8 මාර. arm hole එක 17 දෙකට බෙදුවම 8 මාරක් මම මෙන්න මේ high point shoulder line එකේ ඉඳන් 8 මාරක් මේ රේඛාව දිගේ පහළට මැන ගන්නවා. ඒ අනුව මේ රේඛාව සහ උරහිස පළල ලකුණු කරගත්ත රේඛාව අපි මේ ආකාරයට ඇඳ ගන්නවා. උරහිසේ පළල ලකුණු කරගත්ත තැන ඉඳන් shoulder slope එක අඟල් 1 ලකුණු කර ගන්න. ඒ වගේම කර පළල අඟල් 3ක් ලකුණු කර ගන්න. ඒ වගේම කර ගැඹුර මම 3.5ක් කියලා අරගෙන තියෙනවා. කර වටය 14යි කර වටය බෙදනවා 4ෙන් 3.5ක් ඇවිල්ලා තියෙනවා. 3.5ට මම කර ගැඹුර ලකුණු කර ගන්නවා. ඒ අනුව මම කර රේඛාව ඇඳ ගන්නවා. එතකොට අපේ මූලික කර අපේ බෙල්ලේ වටේ ගානටම තමයි මූලික කර ඇඳෙන්නේ. එතන ඉඳන් මම shoulder slope එක ලකුණු කරගත්ත තැන දක්වා උරහිස ලකුණු කර ගන්නවා. ඊළඟට underarm line එකේ සහ shoulder slope එක ලකුණු කරගත්ත තැන අපි හරි මැද හොයා ගන්නවා. මේ ආකාරයට අපිට ටේප් එක තියලා දෙකට නවල අපිට හරි මැද හොයාගන්න පුළුවන්. එතන ඉඳලා අඟල් භාගයක් මම ඇතුළට මේ ආකාරයට ලකුණු කර ගන්නවා. ඒ ලකුණු කරගත්ත තැන හරහා යන ආකාරයට රේඛාව ඇඳ ගන්නවා. ඒ රේඛාව දිගේ මම arm hole එක ඇඳ ගන්නවා. කිහිරි කට වටය 17යි දෙකට බෙදුවම 8.5ක් මම මෙන්න මේ ආකාරයට ටේප් එක අරගෙන මේ රේඛාව දිගේ තියාගෙන යනවා. ওই ආකාරයට තියලා underarm line එක දිගේ මම මේ විදිහට curve shape එක අඳිනවා. එතකොට මට 8.5 මෙතනින් තමයි නතර වෙන්නේ. මම එතනින් නතර කරලා curve එක ඇඳ ගන්නවා. ඊළඟට මට පපුව රේඛාව, ඉන රේඛාව සහ උකුල රේඛාව
ඇඳ ගන්න අවශ්‍යයි. අපි පිටුපස ඇඳ වගේම high point shoulder line එකේ ඉඳන් 11 මාරක් පපුවට සහ 15 මාරක් ඉනට අපි ලකුණු කර ගන්නවා. ඉනේ සිට hip එක දක්වා අඟල් 8ක් ලකුණු කර ගන්නවා. මේ 8 මම පොදු අගයක් විදිහට තමයි ගන්න. මේක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මම waist එකට dart එකක් ඇඳ ගන්න අවශ්‍යයි. dart අතර පරතරය 7 මාරක් ආව දෙකට බෙදුවාම 3යි 4න් 3ට මම dart අතර පරතරය ඉන රේඛාවේ පපුව රේඛාවේ අපි දෙකේම ඒ මාගය ලකුණු කර ගන්නවා. ඒ අනුව මම මේ ආකාරයට රේඛාව ඇඳ ගන්නවා. අපි මේ dart එක පහළට අඟල් 6ක් දිගට තමයි ඇඳ ගන්න. මෙන්න මේ ආකාරයට ඉදිරිපස සහ පිටුපස දෙකම අපි අඟල් 6කට තමයි dart එක ඇඳගෙන තියෙන්නේ. ඊළඟට මම අඟලක් පළ dart එකක් අඳිනවා. මේ මැද ඉර දෙපැත්තට අඟල් භාගය බැගින් ලකුණු කරගෙන අඟලේ dart එකක් අපි ඇඳ ගන්නවා. ඒ වගේම ඉදිරිපස පළුවේ මම බස් පොයින්ට් එකටම dart එක අඳින්නේ නැහැ. එතන ඉඳන් අඟලක් පහක් කරලා තමයි මෙතනින් මම dart එක අඳින්න පටන් ගන්න. ඒ වගේම ඉන ලකුණු කර ගන්න අවශ්‍යයි. ඉන වටය 36 4 මිදුම අඟල් 9 මම ඉන රේඛාවේ ලකුණු කර ගන්නවා. අඟල් 9ට අඟලත් එකතු කර ගන්නමින් අඟල් 10ක් මම ලකුණු කර ගන්නවා. අඟලක් එකතු කරගත්තේ අපි මේ dart එකේ පළල ප්‍රමාණය. ඒ අනුව underarm line එකේ ඉඳන් ඉන දක්වා side seam එක ඇඳ ගන්නවා. side seam එකේ මම අඟලක dart එකක් ඇඳ ගන්නවා. මෙන්න මේ ආකාරයට ඒ ඉර දිගේ අඟලක් මම පපුව රේඛාව මැදි කරගෙන දෙපැත්තට අඟල් භාගය බැගින් තියාගෙන තමයි අඳින්නේ. ඒ වගේම බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් 1මාරක් ඈත් කරමින් තමයි dart එක මම ඇඳගන්නේ. මේ ආකාරයට ඇඳගෙන dart එකේ උඩ රේඛාවට මම arm hole එක ඇඳලා නතර කරපු තැන ඉඳන් මේ ආකාරයට රේඛාවක්. එතකොට මෙන්න මේ කුඩා කොටස මම බ්ලොක් එකෙන් කපලා ඉවත් කරනවා. මේ කොටස මම තිබුණොත් arm hole එක අතර ලූස් එකක් හිටින්න පුළුවන් නිසා මම ඒ කොටස අතහැරලා දානවා. එතකොට ඔයාලට පේනවා මම මෙතන දැන් dart එක අපි මහද්දී අපේ side seam එක පිටුපසට වඩා අඟලක් කෙටි වෙනවා. අන්න ඒ ප්‍රමාණය අඩු කරන්න තමයි මම ඔයාලට මෙන්න මේ ආකාරයට පිටුපස පළුවෙන් අඟලක් කපලා ඉවත් කළේ. ඊළඟට මම hip line එකේ මගේ උකුල වටය ලකුණු කර ගන්න අවශ්‍යයි. උකුල වටය ඇවිල්ලා තියෙනවා 43ක්. 4ෙන් බෙදුවාම 10යි 4ෙන් 3ට මම උකුල වටය ඇඳ ගන්නවා. ඊනේ සිට පහළට මම side seam එක ඇඳ ගන්නවා. උකුල දක්වා ඇඳගත්තු රේඛාව මම පහළ මගේ hem line එක දක්වා දික් කරගන්න. දැන් ඔයාලට පේනවා මම දැන් ඉදිරිපස මූලික පතරම කොටස ඇඳගෙන අවසන්. අපි ඕනම පැටර්න් එකට යන්න කලින් අපි මේ බේසික් බ්ලොක් එක අපි මුලින්ම සාදාගත යුතු වෙනවා. එතකොට මෙන්න මේ බ්ලොක් එක තුලින් තමයි අපි ඉදිරියට පැටර්න් එක සඳහා යන්නේ. ඉතින් අපි දැන් ඊළඟට අපේ පැටර්න් එක සඳහා යමු. ඉතින් අද පැටර්න් එක ගැන කිව්වොත් ඔයාලට මෙන්න මේ ආකාරයේ පැටර්න් එකක් තමයි මම කරන්නේ. එතකොට අපි මේකේ හැමදාම වගේ මේකේ ඉන වෙන් කළ තියෙනවා නම් අපි මූලික පතරම තුල ඉන වෙන් කරගන්න අවශ්‍යයි. එතකොට මගේ ඉන රේඛාව මම අරගෙන තියෙන්නේ උරහිස සිට 15 මාරක් කියන උසින්. උරහිසින්ට 15 මාරක් උසින්නේ අරන් තියෙන්නේ. මම මේ ඉන මම තව කුඩා ප්‍රමාණයක් පහත් කර ගන්න. එතකොට මම මේකේ අපි ඉන ඉඳලා අඟලක ප්‍රමාණයක් පහළට පහත් කර ගන්නවා. ඊළඟට මම රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට අපේ waist line එක මේක නෙවෙයි. මම මේ line එකෙන් තමයි කපලා වෙන් කරගන්නේ. එතකොට අපි දැන් මේ ආකාරයට උඩ කොටස කපලා වෙන් කර ගන්නවා. මේ උඩ කොටසට තමයි අපි දැන් පැටර්න් එක කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ ස්කෙච් එකේ මෙතන අපේ බස්ට් එක යටින් රැලි කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන ඩාට්ස් මුකුත් පේන්න නැහැ. එතකොට අපි මෙතන යෝක් එකේ කොටස ඒ කියන්නේ අපේ පපුවට පහළින් තියෙන ඉනට දාගෙන තියෙන මේ යෝක් කොටස කපා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මම මේ යෝක් කොටස හදා ගන්න මගේ ඉනේ සිට මම මෙතන කෙළවරින් අඟලක් ඉහළට ඔසවනවා. එතකොට මම මෙතනට අඟලක් ඉහළට ඔසවලා මගේ මේ බස්ට් ලයින් එක දක්වා මම මේ ආකාරයට හැඩය ඇඳ ගන්නවා. ඔයාලා හොඳින් බලා ගන්න. දැන් අපි මේක පපුව යටටම ගන්නෙ නැහැ. මොකද මම මෙතන ඉඳන් මගේ පපුවේ යටට තියෙන උස මම අඟල් 3ක් විතර ගත්තොත් මගේ පපුව ප්‍රමාණය එළියට නෙරා එන එක ප්‍රමාණය හොඳින් කැපිලා පේනවා. එතකොට මේක අපේ ගවුමට සමහර වෙලාවට ගොඩක් අය කැමති නැහැ. එතකොට ඒක අපේ ගවුමට අවලස්සනක් ගෙන දෙනවා. ඒ නිසා අපි පපුවේ පපුවට යටින් තියෙන තැනට වඩා අඟලක් වගේ ඉහළට හිටින විදිහට තමයි අපි මේ රේඛාව ඇඳගන්නේ. එතකොට මේ බස් ලයින් එකට මෙතනින් අඟලක් ඉහළට ඔසවපු තැන ඉඳලා මම
මේ ආකාරයට හැඩය ඇඳ ගන්නවා. මම කඩිරි වලින් මුලින් ඇඳ ගන්නවා හැඩය. මේ ආකාරයට හැඩය ඇඳලා මම මේක හැඩය නිවැරදි කියලා දැනෙනවා නම් අපිට පුළුවන් මේක තනීරක් බවට පත් කර ගන්න. ඊළඟට මේ තියෙන්නේ අපේ බේසික් නෙක් එක. එතකොට අපේ කර ගැඹුර මෙතන තියෙන 3.5යි. මේ ස්කෙච් එකට අනුව මේකේ ටිකක් අපි ගැඹුරට තමයි කර අරගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයාලගේ කැමැත්ත අනුව කැමති ප්‍රමාණයට වැඩි කර ගන්න පුළුවන්. මම මේකේ කර ගැඹුර 7.5ක් කියලා ලකුණු කර ගන්නවා. මෙතනට මම මාක් එකක් දා ගන්නවා. එතකොට එතන උස මම 7.5ක් කියලා තමයි ගන්න. ඊළඟට මම මෙතනින් කරමයාගේ බෙල්ල ගාවීම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ බේසික් නෙක් එක. එතකොට මම එතන ඉඳලා අඟල් 1.5ක් දෙකක් ඔය කැමති ගානක් ඔයාලට වැඩි කර ගන්න පුළුවන්. මම අඟල් 1.5ක් වැඩි කර ගන්නවා. වැඩි කරගෙන මම ඉදිරි කර ලස්සන හැඩයකට ඇඳ ගන්නවා. ඒක ඔයාලට V shape එකට ගන්න පුළුවන්. කැමති නම් නැත්නම් ඔයාලට මේක U shape එකකට ගන්නත් පුළුවන්. නැත්නම් අපිට round හැඩයට ගන්න පුළුවන්. මම මෙන්න මේ ආකාරයට කර ඇඳ ගන්නවා. මුලින් මම කර පළ ලකුණු කරගත්ත තැන සිටන් කර ගැඹුර ලකුණු කරගත්ත තැන දක්වා මේ ආකාරයට කඩිරක් ඇඳ ගන්නවා. මේ ආකාරයට ඇඳගෙන ඒ කරේ හරි මැද මම සොයා ගන්නවා. මේ ආකාරයට ටේප් එක තියලා මම දෙකට නමලා හරි මැද සොයා ගන්නවා. එතන ඉඳන් මම ඇතුල් පැත්තට එතකොට මම පොඩක් රවුන්ඩ් හැඩේ කරක් තමයි අද ඇඳගන්නේ. එතකොට අඟලක් ඇතුළට ලකුණු කරලා මම ඒ හරහා යන විදියට මේ විදියට කඩිරි වලින් කර ඇඳ ගන්න. එතකොට මම මේක කර නිවැරදි නම් මට පුළුවන් මේක තනීරක් බවට පත් කරගන්න. එතකොට මේ කොටස මගේ බ්ලොක් එකෙන් කපලා ඉවත් වෙලා යනවා. දැන් අපේ නෙක් ලයින් එකත් ඇඳගෙන ඉවරයි. අපි මෙතන අපේ පහළ යට මේ යෝක් එකේ කොටසත් අපි ඇඳගෙන අවසానයි. දැන් මට තියෙන්නේ මේ කොටස් වෙන් කරලා මේ තියෙන ඩාට්ස් ඉවත් කර ගන්න. අපි බලමු මේ ටික කොහොමද කරගන්නේ කියලා. මම මුලින්ම මෙන්න මේ යෝක් එකේ කොටස මේ ආකාරයට කපාගෙන යනවා. යෝක් එකේ කොටස මේ ආකාරයට මම කපලා ඉවත් කර ගන්නවා. එතකොට දැන් මගේ මේ තියෙන්නේ ඉහළ ඇඟ කොටස. එතකොට මම මෙතන තියෙන ඩාට් එක මම ඉවත් කර ගන්න අවශ්‍යයි. එතකොට ඔයාලට පේනවා මෙතන දැන් මගේ පහළ ඩාට් එකේ කුඩා කොටසක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට මම මේ ඩාට් එකේ මෙන්න මෙතනින් මේ ආකාරයට බස් ලයින් එක දක්වා කපලා ගන්නවා. මේ ආකාරය. ඊළඟට ඒ වගේම මම මෙතන ඩාට් එකේ මේ හිර දිගේ කපලා වෙන් කර ගන්නවා බස් පොයින්ට් එක දක්වා. ඊළඟට මේ ඩාට් එක මම ෆෝල්ඩ් කර ගන්නවා. මේ කොටස මම මේ හිර මතට ගේනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ඩාට් එක මම ඉවත් කරද්දී එතන ස්පේස් එක අපිට මෙතනට ඇවිල්ලා තියෙනවා. අපි මේ කොටස මෙතන අපි පහළ කොටස නැති නිසා අපිට මේ උඩ පොයින්ට් එකේ විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේ ඒ නිසා තමයි අපිට කුඩා ප්‍රමාණයක් මේ ආකාරයට තියෙන්නේ. එතකොට අපිට මේ ආකාරයට ඩාට් එක අලව ගන්නවා. දැන් ඔයාලට මම කිව්වා මේක මම ගොඩක් රවුන්ඩ් ගැඹුරු කරක් තමයි අරගන්නේ කියලා. එතකොට සමහර වෙලාවට අපේ මෙතන යම්කිසි ලූස් එකක් ඇති වෙන්න පුළුවන් කර තුල. ඒ කියන්නේ මොකද මේක විශාලත්වයෙන් වැඩි, ඒ වගේම ගැඹුරු වැඩි. ඒ නිසා මම මේ කරට කුඩා ඩාට් එකක් දාලා මෙහි තියෙන ලූස් එක මම ඉවත් කර ගන්නවා. එතකොට අපිට මෙන්න මේ ආකාරයට පුළුවන් කරට මගේ ඩාට් එක ඇඳ ගන්න. බස් පොයින්ට් එක දක්වා මේ ආකාරයට මම ලයින් එකක් ඇඳ ගන්න. ඊතර මම අඟල් 1.5ක් ඉහළට ලකුණු කරලා අඟල් භාගයක ඩාට් එකක් ඇඳ ගන්නවා. දෙපැත්තට අඟල් කාල බැගින් තමයි ඇඳගන්නේ. මම මේ ඩාට් එක මේ ආකාරයට ඇඳ ගන්නවා. එතකොට ඔයාලට පේනවා දැන් මෙතන මම ඩාට් එකක් මසන්නේ නැහැනේ. ඒ නිසා මම මේ ඩාට් එකේ ප්‍රමාණය ඉවත් කරගත යුතු වෙනවා. එතකොට මට පුළුවන් මෙන්න මේ ඩාට් එක මෙන්න මේ ආකාරයට මේ ලයින් එක දිගේ කපා ගන්න. ඒකත් මම බස් පොයින්ට් එක දක්වා තමයි කපා ගන්න. ඊළඟට මම මේ ඉර මතට ගේ. එතකොට අපිට දැන් පේනවා කර මත තියෙන ලූස් එක අපිට මේ විදිහට හොඳින් ඇඟට තද වෙලා හිටින විදිහට ටයිට් කරගන්න පුළුවන් වෙනවා. අපි මේ ඩාට් එක අලව ගමු. දැන් ඔයාලට පේනවා මෙතන මගේ ඩාට් එකේ මෙතනට දීපු ලූස් එක මම මෙතනට අරගෙන තියෙනවා. එතකොට ඉස්සෙල්ලා තිබුණු ප්‍රමාණයට වඩා දැන් මෙතන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට සයිඩ් ඩාට් එක සහ නෙක් ලයින් එකට අපි දාපු ඩාට් එකේ ප්‍රමාණයන් දෙකම අපි මෙතනට ඇඩ් කරගෙන තියෙනවා. අපි මේ නෙක් ලයින් එකේ මෙතන ඇද වෙලා තියෙන හැඩය ඇඳ ගන්න. ඊළඟට මම මෙතන තියෙන හිඩැසට කුඩා කොළ කැබැල්ල අලව ගන්නවා. මේ කොළ කැබැල්ල අලවගෙන මම මේකේ හැඩයට කපා ගන්නවා. දැන් මේ ස්කෙච් එකට අනුව ඔයාලට පේනවා බස්ට් එක යට මෙතන මම ගැදර් කරගෙන තියෙනවා. එතකොට මෙතන ගැදර් කිරීම සඳහා අපිට රැලි අවශ්‍ය වෙනවා. එතකොට මෙතන තියෙන මේ කුඩා ස්පේස් එක අපිට රැලි සඳහා මදි. එතකොට අපි අමතර
ප්‍රමාණයක් මේකේ රැලි සඳහා වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට මෙතන සයිඩ් සීම් එකේ පපුව පල්ලට තියෙන මේ කොටස මේ ප්‍රමාණය ගන්න පුළුවන්. එතන එතකොටත් අඟල් භාගයක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ ප්‍රමාණයත් අපිට හුඟක්ම මදි. ඒ නිසා මම මෙන්න මේ විදිහට රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඊළඟට මම තවත් රේඛාවක් ආම් හෝල් එක දක්වා ඇඳ ගන්නවා. මොකද මම මේක ෂෝල්ඩර් එක මතට දෙන්නේ නැහැ මේ ආකාරයට. එහෙම දුන්නොත් අපිට මෙහි ස්ප්‍රෙඩ් කරද්දී අපේ මෙතන තියෙන මෙෂර්මන්ට් එක පවා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මම මේ රේඛා වලින් කට් කරගෙන යනවා ආම් හෝල් එක දක්වා. අපි මේක කපන්න කලින් වටේ කපල වෙන් කරගමු. ඊළඟට අපි මේ ලයින්ස් වලින් කපා ගමු. එතකොට ඔයාලට පේනවා දැන් මේක කැපුව පසු අපිට මේක කැමති ප්‍රමාණයක් මේ ආකාරයට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. ඔයාලට මෙතන ගොඩාක් රැලි දෙන්න අවශ්‍යයි නම් අපිට මෙන්න මෙතන ස්පේස් එක වැඩි කරලා අලව ගන්න පුළුවන්. එතකොට ගොඩාක් රැලි දෙන්න අවශ්‍ය නැත්නම් අපිට මේ වගේ කුඩා ප්‍රමාණයක් මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. එතකොට අපේ ආම් හෝල් එක මෙතන මේ විදිහටම හැඩය වෙනස් වෙලා නැහැ. ඒ විදිහට තියෙනවා කුඩා ප්‍රමාණයක් ඉහළට එස වෙනවා. එතකොට අපි මෙතන ගැද වෙනකොට මේ ආම් හෝල් එක හරියට හැඩය හැදෙනවා. මෙතන මම අඟල් 3 කාලක ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. ඊළඟට මම මේ ඉරකින් මේ විදිහට යා කරලා මේ කොටස කපලා වෙන් කර ගන්නවා. දැන් ඉහළ කොටස මම හදාගෙන අවසానයි. දැන් මට යෝක් එකේ කොටසේ ඩාට් එක ඉවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. එතකොට අපිට මේ ඩාට් එකේ ප්‍රමාණය අපිට මේ ආකාරයට පුළුවන් අපිට මෙතන ඩාට් එකේ පළල ලකුණු කරගත්ත තැන ඉඳන් අපි කෙලින් මේ ආකාරයට නවලා මේ කොටස අපි ඩාට් එකේ අනෙක් පැත්ත කෙලවරට යවනවා. මෙතන අපි අඩුවන කොටස මෙතන කොළ කැබැල්ලක් තියලා අලවලා ඒ අඩුව සම්පූර්ණ කර ගන්න අවශ්‍යයි. නැත්නම් අපිට මේක කපලා ඉවත් කරන්නත් පුළුවන්. ඊළඟට දැන් මම මේ යෝක් එකේ කොටස මෙතන ඉඳන් අපි තියාගෙන මේ ආකාරයට මසාගෙන ආවහම ඔයාලට පේනවා මෙන්න මේ කොටස තමයි මගේ දැන් ගැදර් කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. එතකොට ඔයාලට පේනවා සෙන්ටර් ෆ්‍රන්ට් එකේ මම බොත්තම් පටියක් අල්ලගෙන තියෙනවා. එතකොට මේ බොත්තම් පටිය මම ඒ කියන්නේ මගේ ෆ්ලැකට් එක මම ඇඳුමට වෙනම කොටසක් විදියට තමයි ඇටච් කරගෙන යන්නේ. මම ඒක ඔයාලට මේක රෙද්දේ කපන විට පැහැදිලි කරලා කියලා දෙන්නම් කොහොමද කපා ගන්න කියලා. ඊළඟට මම පිටුපස පළුවක් අරගෙන මම ඉනේ සිට මේක අඟලක් පහත් කරගන්නවා. ඒකට අපි මේ ලයින් එකෙන් තමයි ඉන වෙන් කරගන්නේ. ඒ වගේම මම මෙන්න මේ කොටසේ මම මොකද අපිට මේ යෝක් එක කොටස හොඳට ඉනට සම්බන්ධ වෙලා තියෙන්න අවශ්‍යයි. කියන්නේ තදට හිටින්න අවශ්‍ය නිසා මම මේ පිටිපස්ස පැත්තෙන් මේකේ අඟල් භාගයක් එහෙම 8/3ක වගේ ප්‍රමාණයක් ලකුණු කරලා මගේ සෙන්ටර් බැක් එකේ කර මුදුනේ සිට ඉන දක්වා තියෙන හරි මැද ඉඳලා මෙන්න මෙතනට මම මේ ආකාරයට හැඩය ඇඳගෙන යනවා. මේ කොටස මම කපලා ඉවත් කරනවා. එතකොට මෙතන අපි පහළටත් අපේ හිප් එක දක්වා පහළට ගෙවිලා යන ආකාරයට මේ කොටසත් කපලා ඉවත් කරනවා. මෙතනින් මම අඟල් කාලක් වගේ ප්‍රමාණයක් ඉහළට ඔසවනවා. අඟල් කාලක් 8/3ක ප්‍රමාණයක්. එතකොට මෙතන පහළිනුත් මම ඒ ප්‍රමාණයම අරගෙන මෙතන ඒ අඟල් භාගයත් ඉවත් කර ගන්නවා. ඒ වගේ මුරහිසේ සිට අඟල් 1/4ක් මම එහාට ලකුණු කර ගන්නවා. මෙතනත් මම අඟල් 3 කාලක් වගේ ප්‍රමාණයක් පහළට පහත් කරලා මගේ අලුත් නෙක් ලයින් එක ඇඳ ගන්නවා. මේ කොටස මම බ්ලොක් එකකින් කපලා ඉවත් කරනවා. එතකොට අපි පිටපස පළුවත් මේ ආකාරයට කපා ගන්නවා. දැන් මට සාය කොටස තමයි සාදා ගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලා මේකත් පොඩ්ඩක් මතකේ තියාගන්න. මොකද දැන් අපි ඉදිරිපස ස්කෙච් එකට අනුව ටිකක් පල්ලට තමයි අපි මේකේ ප්ලැකට් එක දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම මේකේ ප්ලැකට් එක ගන්නවා අඟල් 1.5ක පල්ල ප්‍රමාණයට. එතකොට මේ ප්ලැකට් එකෙන් භාගයක් කියන්නේ 8/5ක ප්‍රමාණය. එතකොට 8/5ක එතකොට මෙතන තමයි මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එක. සෙන්ටර් ෆ්‍රන්ට් එක කියන්නේ අපේ බටන්ස් ඇටච් වෙන්නේ මෙන්න මේ හරියටම සෙන්ටර් ෆ්‍රන්ට් එක දිගේ. එතකොට ප්ලැකට් එකේ භාගයක් මෙතනට ඇතුල් පැත්තට එන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේකට වෙනත් පැකට් එකක් අල්ලලා මසනකොට මම මේ කඩඉරි දිගේ ඇඳගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවනේ. මේ කඩඉරි දිගට තමයි මගේ එළියෙන් ඇටච් කරන ප්ලැකට් එකේ ප්‍රමාණය මෙතනට අවශ්‍ය වෙන්නේ. අපි ප්ලැකට් එකේ කොටස කපන විට දැන් මම ඔයාලට කියවනේ අඟල් 1යි කාලක ප්ලැකට් එකක් කියලා මම දාන්නේ. අඟල් 1යි කාලක් මේ විදිහට කොටස් දෙකක් එනවා.
එතකොට මේ අයිනට අඟල් භාගේ අපේ සීපලවන්ස් එක තියෙන්න අවශ්‍යයි. එතකොට මම මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ විදියට නවල වලට පෙන්නන්න. එතකොට මේ වගේ පල්ල ප්ලැකට් එකක් තමයි එන්නේ. එතකොට මම මේකේ රෙද්දි කපනකොට මේකට මෙහුම් වාසි තියන්නේ නැහැ. මෙහුම් වාසි තියන්නේ නැතුව තමයි ඉදිරිපස කොටස කපන්නේ. ඒක මම මෙතන මම ඔයාලට මේ කඩේරින් ඇඳලා තියෙන ඉර පේනවා. අන්න ඒ ලයින් එක දිගේ මම මගේ මේ මෙහුම් වාසිර තියාගන්න අවශ්‍ය වෙනවා. ඔන්න ඔය විදියට. ඔහොම තියලා මම මේක දිගේ අසාගෙන යනවා. මැසුවට පසු මෙතන මම හාෆ් ප්ලැකට් එක ලකුණු කරගත්තු මේ ලයින් එක දිගේ දැන් ඇටච් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එක හරියට මේ ප්ලැකට් එකේ මැදට ඇවිල්ලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට මැදට ඇවිල්ලා තියෙනවා. මම මෙන්න මේ කොටස අරගෙන මේක මත දැන් මම මේ කොටස නවලක් තියෙනවනේ මෙහුම් වාසි ප්‍රමාණය. මේ මැද ඉර දිගේ මේ විදියට නව. මේ විදියට නැවුවාම ඔයාලට පේනවා මෙතන මගේ ඇතුළ සෙන්ටර් ෆ්‍රන්ට් එක මේ ලයින් එක දිගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මගේ බටන්ස් ටික මෙතනට එනවා. ඔය ආකාරයට තමයි මේක ප්ලැකට් එක හැදෙන්නේ. එතකොට අපි මේ මෙෂර්මන්ට් එකට කිසිදු හානියක් වෙලා නැහැ. මේ දෙක ඕවර්ලැප් වෙනකොට නිවැරදිව එනවා. ඔය ආකාරයට. එතකොට අපි රෙදි කොටස කපා ගත යුතු වන්නේ මෙන්න මේ ප්‍රමාණයට. ඒක මොකද ගොඩක් අයට සමහර වෙලාවට මේ ප්ලැකට් එක හදාගන්නදී ප්‍රශ්න මතුවෙන නිසා තමයි මම මේ කොටස පෙන්නුවේ. එතකොට අඟල් 3.5ක ප්ලැකට් එකක් තමයි අපි කපා ගන්න අවශ්‍ය වෙන්නේ මෙහුම් වාසිත් සමග. එතකොට මේකේ උස විදිහට මම ගන්නෙ මෙතන අපේ බස්ට් එකේ මේ උස සහ අපේ යෝක් එකේ කොටස ඒ වගේම මගේ සාය කොටසේ අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එකේ මෙතන ඉහළ ඉඳන් අපේ හෙම් ලයින් එක දක්වා තියෙන උස. ඔන්න ඔය සම්පූර්ණ උසට තමයි අපි ප්ලැකට් එකේ උස විදිහට ගන්න. එතකොට මේකේ ස්කර්ට් එක කොටස මම A-line shape එකට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මම මේකේ මෙන්න මේ ඩාට් එකේ මැද ඉර දිගේ පහළ මගේ හෙම් ලයින් එක දක්වා ඇඳගෙන යනවා. මේ ලයින් එක දිගේ මම කපාගෙන යනවා. ඩාට් එක හමු වන තෙක් කපාගෙන යනවා. මේ ආකාරයට මම ඩාට් එක ෆෝල්ඩ් කරගන්නවා. එතකොට මම මේ කොටස ඇතුළට කොලයක් අලව ගන්නවා. මම සයිඩ් සේප් එකෙන් වැඩි කරන්නේ නැහැ අද. මේ ෂිෆ්ට් හැඩයටම තමයි මම ගන්නෙ. එතකොට මෙතනින් මේ මැද ඇතිවන වැඩිවීම විතරක් මම මේ ඇඳුමේ ලූස් එක විදියට මම තියා ගන්නවා. එතකොට අපේ සාය කොටස හදාගත්තාම මේ ආකාරයට තමයි දිස්සන්නේ. මේ මැද ඩාට් එක ෆෝල්ඩ් කරාම ඇතිවන ඒ හිඩැසට විතරයි මම කොලයක් එලෙව්වේ. අපේ එතකොට මේ ෂේප් එක උකුල පල්ල ප්‍රමාණයට ගතු ඒ ඉර දිගේ මම පහළට ඇඳපු විදිහටම අපි මේ කොටස ගන්නවා. ඉතින් අපි අඟලක ප්‍රමාණයක් ඉහළට ඔසවලා මෙතන මැද දක්වාම හැඩ කරලා ඇඳ ගන්නවා. මේ කොටස මම බ්ලොක් එකෙන් කපලා ඉවත් කරනවා. ඊළඟට මම දැන් ස්ලීව් එක හදා ගන්න අවශ්‍යයි. ස්ලීව් එකේ මෙෂර්මන්ට් එක මම අත දිග 8ක් කියලා අරගෙන තියෙනවා. එතකොට මේක ෆ්ලෙයාර්ඩ් ස්ලීව් එකක් තමයි මම දාගෙන තියෙන්නේ. එතකොට ඒකේ අත මහත 13ක් ඇවිල්ලා තියෙනවා. දෙකට බෙදලා ගන්නවා 6.5ක් කියලා. එතකොට ඔයාලා දන්නවා මේ ස්ලීව් එකේ ආම් හෝල් එක තියෙන්නේ 17කට කියලා. ඒක හදාගනිද්දී අපි ස්ලීව් එකට දිගක් අවශ්‍ය වෙනවා. ඒ දිග මම ගත්තා. මම ස්ලීව් එක 8ක උසට තමයි අරන් තියෙන්නේ. මේ කොටුව හදාගන්න පළලක් අවශ්‍ය වෙනවා. මේ පළල මම හදාගත්තේ මෙන්න මේ 7.5ට 7.5 ආපු විදිය තමයි ආම් හෝල් එක 17ක් තියෙනවා. ඒකේ මම දෙකක් අඩු කරාම අඟල් 15ක් එනවා. ඒ 15 මම නැවත දෙකට බෙදනවා. එතකොට තමයි මට 7.5 ආවේ. මෙන්න මේ ආකාරයට. ඊළඟට මම මෙන්න මේ හැඩයට කියනවා ක්‍රවුන් එක කියලා. එතකොට මේ ක්‍රවුන් එකේ හයිට් එක හොයාගන්න අවශ්‍යයි. මම මෙතන තියෙන උස ඒක මම 4.3ක් කියලා ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ ආම් හෝල් එක මම 4ෙන් බෙදුවා. එතකොට 4යි කාලක් ආවා. ඒ 4යි කාලට මම නැවතත් අඟල් භාගයක් එකතු කරනවා. එතකොට 4යි 4ෙන් 3ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මෙතන මැන්නාම 4යි 4ෙන් 3ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම එතන ඉඳන් මේ විදිහට රේඛාවක් ඇඳගත් අත මුදුන දක්වා ඊළඟට මම කොටස් 3කට, ඒ කියන්නේ කෑලි 4කට වෙන් වෙන විදියට මාක්ස් 3ක් දාගත්තා සමාන දුරේ. ඊළඟට මම මේ පළවෙනි කොටස ගාවින් අඟල් භාගයක් ඉහළට ලකුණු කර, මෙතන මේ අවසාන කොටස ගාවින් අඟල් භාගයක් ලකුණු කර, මැද කොටස හරහා මේ විදිහට යන විදිහට මම මගේ ආම් හෝල් කර්ව් එක ඇඳගත්තා. ඊළඟට අත වටය මම කිව්වා 13ක් ආවේ. ඒක දෙකට බෙදුවම 6.5යි. මම 6.5ක් මේ විදිහට ලකුණු කරා. ඊළඟට දැන් මම ස්ලීව් එක මගේ දැන් මේක ෆ්ලෙයාර්ඩ් ස්ලීව් එකක් කරගන්න අවශ්‍ය නිසා කපලා වෙන් කරගන්නවා. මේක මම සමාන කොටස් 5කට වෙන් කරගත්තා. එතකොට මම මේ කොටස් හැම එකක්ම කපනවා වෙන් වෙන්නේ නැති ආකාරයට.
එතකොට මම ඒක නම්බර්ස් කරගෙන තියෙනවා මේ ආකාරයට. මේ ආකාරයට තමයි මම මගේ ස්ලීව් එකේ කොටස් ටික කපලා මේ අලව ගන්න. එතකොට මෙතනින් මම කෙලින් රේඛාවක් මේ විදිහට තියුවාම එතන සිටත් මම කුඩා ප්‍රමාණයක් ඈඩ් කළා තමයි පළවෙනි කොටසත් අලවලා තියෙන්නේ. මම අඟලක ප්‍රමාණයක් තියුවා. එතකොට මෙතනට මම අඟල් දෙකයි කාලක ප්‍රමාණයක් තියලා තියෙනවා. එතනටත් මම අඟල් දෙකක්, ඒ වගේම මෙතනට අඟල් එකයි කාලක්, ඒ වගේම මෙතනට අඟලක්. ඔය ආකාරයට තමයි තියන්නේ. එතකොට මෙතන ෆෝල්ඩ් කරලා තමයි අපි ගන්නෙ. එතකොට ඔයාලට පේනවා මෙතන ෆෝල්ඩ් කරාම මෙතන අඟලක් තියෙන්නේ. අනෙත් කොටසත් එද්දි මෙතන අඟල් දෙකක්ම ඇවිල්ලා තියෙනවා. ඒ අඟල් දෙකක්ම මෙතන තියන්නේ නැත්තේ එන්නේ නිසායි අපි අඟල් එකකින් භාගයේ කොටසක් තමයි මෙතනට තියන්නේ. එතකොට මේ හැඩය සම්පූර්ණව අපි මේක සම්බන්ධ කරගන්නවා. ඔයාලට මේ අත ඇතුළත ප්‍රමාණය දිග වැඩි නම් ඒක අපි හිතමු මේ උඩ ප්‍රමාණයට වඩා මේ යට කොටස පහළට එල්ලෙනවා වැඩි වගේ නම් ඒක කැමති නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ අඟල් භාගයක් අඟලක ප්‍රමාණයක් වගේ මාක් කරලා ඉහළට අපිට මේකේ මැද හරිය දක්වා එන විදිහට මේක හැඩ කරලා ඇඳ ගන්නත් පුළුවන්. එතකොට මේ කොටස අපිට බ්ලොක් එකකින් කපලා ඉවත් කර ගන්නත් පුළුවන්. මේ ඩ්‍රෙස් එක මැසීම සඳහා ලිනන් යාර 2 කාලක ප්‍රමාණයක් අරගන්නවා. ඉදිරිපස කොටස තමයි මුලින්ම කපා ගන්නේ. වටේට අඟල් භාගය බැගින් තබා ගනිමින් කපා ගන්නවා. ඉදිරිපස මම ප්ලැකට් එක වෙනම ඇටච් කරන නිසා ඉදිරිපස අඟල් භාගයක් තියන්නේ නැහැ. අපේ බ්ලොක් එකේ ප්‍රමාණයටම කපලා ඉවත් කර ගන්නවා. ඊළඟට ඉතුරු වන කොටසෙන් මම පිටුපස කොටස කපා ගන්නවා. පිටුපස නැම්මට තබා ගනිමින් අඟල් භාගයක් වටේට තබා ගනිමින් කපා ගන්නවා. පිටුපස මැද නැම්මට මම කට් මාක් එකක් දා ගන්නවා. ඉදිරිපස කොටසත් මම අඟල් භාගය මෙහුම් වාසිය තබා ගනිමින් කපා ගන්නවා. ඉදිරිපස සෙන්ටර් ෆ්‍රන්ට් එකට මම තියාගන්නේ නැහැ මෙහුම් වාසිය. පිටුපස කොටසත් මම මේ ආකාරයට කපා ගන්නවා. මම වැඩිපුර ඇතුළට කපපු කොටස් කපන්නේ නැහැ. මගේ උදරය වැඩියෙන් තියෙන නිසා මම ඇඟට ෆිට් එකටම ගන්නේ නැති නිසා තියන්නේ නැහැ. ඔයාලා ඒක ඒ විදිහට මම බ්ලොක් එක කියලා දුන්න ආකාරයට සාදා ගන්න පුළුවන්. අනිත් කොටස් වලට අඟල් භාගය බැගින් තබා ගන්නමින් තමයි කපා ගන්නේ. මම ඩාට් එකේ පොයින්ට් එකට මේ වගේ පින් එකක් රඳව ගන්නවා. ඩාට් එකේ මම පහළ මාක් එකක් දා ගන්නවා. ඇතුළට පැත්තේ මම පින් එක තියෙන තැන මාක් එකක් දා ගන්නවා. යෝක් එකේ කොටස මම කොටස් දෙක බැගින් කොටස් 4ක් හැපෙන විදිහට මේ ආකාරයට එද්ද නමා ගන්නවා. යෝක් කොටස ওই විදිහට තියා ගන්නමින් පින්ස් ගසාගෙන වටේට අඟල් භාගය බැගින් තබා ගන්නමින් කපා ගන්නවා. සෙන්ටර් ෆ්‍රන්ට් එකට ඒ කියන්නේ අපේ ඉදිරි මැදට මම සීම් අලවන්ස් එක තියාගන්නේ නැහැ. ඉදිරි මැද නැම්ම මේ විදිහට කපලා වෙන් කර ගන්නවා. කැපුව පසු මේ ආකාරයට තමයි කොටස් දෙක බැගින් දෙපැත්තට කොටස් දෙක තියෙන්නේ. ඊළඟට මම ස්ලීව් එක නැම්මට තබා ගනිමින් මේ ආකාරයට කපා ගන්නවා. අඟල් භාගයක සීම් අලවන්ස් එකක් තබා ගනිමින්. මම අනෙක් ස්ලීව් එකත් මේ ආකාරයටම කපා ගන්නවා. ඉදිරිපස මගේ ෆේසින් කොටස ඉදිරි ඇඟ කොටස තබා ගනිමින් කපා ගන්නවා. අඟල් දෙකක් පරලට තමයි පේසිම කපා ගන්නෙ. ඊළඟට අඟල් 3.5 මාරක් සහ අඟල් 40 දිගට මගේ ඉදිරි ප්ලැකට් එකේ පටිය කපා ගන්නවා. පටි දෙකක් කපා ගන්න අවශ්‍යයි දෙපැත්ත සඳහා. ඉදිරි පේසිමට සහ යෝක් කොටසට ස්ටිෆ් හලව ගන්නවා. අඟල් 1යි කාල බැගින් ප්ලැකට් එකේ පළල ප්‍රමාණය මම දැනින් දැන මාක් කරගනිමින් දිග පටිය කපා ගන්නවා. 47 දිගට තමයි කපා ගන්නෙ. ෆේසින් කොටස් මේ ආකාරයට අලව ගන්න වටේට ඕලොක් කර ගන්නවා. පහළ යෝක් කොටසටත් මම ස්ටිෆ් අලව ගන්නවා. ඉදිරි ප්ලැකට් එකට මෙන්න මේ ආකාරයට තමයි ස්ටිෆ් අලවගෙන තියෙන්නේ. අඟල් 1යි කාලේ පල්ලට මෙහෙම අලවගෙන අඟල් භාගයේ මෙහෙම වාසිය මේ ආකාරයට මම අයන් එකේම අයන් කරගන්නමින් නමල සාදා ගන්නවා. පිටුපස කර වටේට මම මේ ආකාරයට බයස් පටියක් තබා ගන්නමින් මසා ගන්නවා. දුරින් දුර කට් මාක් දා ගන්නවා. අටින් එකක් මේ ආකාරයට සීම් අලවන්ස් එක පැත්තට මසා ගන්නවා. ඊළඟට මම ඩාට්ස් මසා ගන්නවා. පිටුපස ඩාට්ස් තමයි මේ මසා ගන්නෙ. මැසුපස මේ ආකාරයට දිස්සෙනවා. ඉදිරිපස කොටස මත මම ඉදිරි කර පටි තියා ගනිමින් අඟල් භාගයට මසා ගන්නවා. අනික් පැත්ත කොටසත් මම මේ ආකාරයට මසා ගන්නවා. දුරින් දුර කට් මාක් දමා ගන්නවා. ඊළඟට මම අටින් එකක අවුට්ලයින් එකක් ගසා ගන්නවා. ඊළඟට මම ඉදිරි පහළ කොටස වටේට නූලක් මසා ගන්නවා.
රැලි කර ගැනීම සඳහා. එක නූලක් මසාගෙන තවත් නූලක් මසා ගන්නවා රැලි කර ගැනීම පහසු වීම සඳහා. ඊළඟට පහළ යෝග කොටසේ ප්‍රමාණයට උඩ කොටස රැලි කර ගන්නවා. නූල් පොටවල් දෙකම එකවර ඇද ගනිමින් තමයි රැලි කරගන්නේ. යෝග කොටස ඉදිරිපසට රැලි මැදට වැඩිපුර සහ අයින් වලට වැඩිපුර රැලි තියන්නේ නැහැ. මේ විදිහට මම ස්ටිප් අලවපු කොටස මගේ ඇඟ කොටස මත උඩින් තියාගනිමින් ස්ටිප් අලවපු නැති අනෙක් කොටස ඇඟ කොටස මැදිවන ආකාරයට යටින් තබා ගන්නවා. මේ විදිහට තබා ගනිමින් මම මේ විදිහට තබා ගනිද්දී එළිය පැත්තට මේ විදිහට උල වගේ කොටස අපි එළියට තියාගනිමින් ඇඟ කොටසත් එක්ක වෙන්වන තැන ක්‍රොස් වෙන තැන එතන ඉඳලා අඟල් භාගයට මසාගෙන යනවා අපේ යෝගිකේ කොටස. මේ විදිහට අපිට කොටස අයන් කරලා ලස්සනට ගන්න පුළුවන්. ඇතුල් පැත්තේ මේ ආකාරයට කට් මාක්ස් කිහිපයක් දා ගන්නවා ස්ටිප් අලවපු කොටසට පමණයි. ඊළඟට අපි අඟල් භාගයට පහළ යෝග කොටස මසා ගන්නවා. අනිත් පැත්තත් මේ ආකාරයටම තබා ගනිමින් මම මසා ගන්නවා. අතින් නිවැරදිව රැලි සාදා ගනිමින් තමයි මේක අපි තියලා මසා ගන්නෙ. පහළත් අඟල් භාගයට මසා ගන්නවා. මෙසූපස මේ ආකාරයට තමයි අපිට දිස් වෙන්නේ. ඊළඟට පිටුපස කරවටේ පටිය මේ ආකාරයට නවල මසා ගන්නවා. උරහිස් දෙක මේ ආකාරයට තබමින් එක මත එක තබමින් ෂෝල්ඩර් ජොයින්ට් කර ගන්නවා. අනෙක් පැත්තත් මේ ආකාරයට මසා ගන්නවා. ඊළඟට ඒක මම ඕලොක් කර ගන්නවා. ඕලොක් කරගත් පසු පිටුපස කොටස ඉදිරි ෆේසින් කොටස මතින් ওই ආකාරයට තබා ගනිමින් මෙහුම් වාසිය දිගේ හරවමින් මසා ගන්නවා. හැරවපස මේ ආකාරයට තමයි දිස්වන්නේ. ඊළඟට මම ස්ලීව් එක වටේ අඟල් කාලට හෝ අටෙන් එකක සිහින්ව වාඩිය නමමින් මසා ගන්නවා. මෙසූපස මේ ආකාරයට තමයි අපිට පේන්නේ. ඊළඟට මම ෂෝල්ඩර් මත මේ ආකාරයට මගේ ස්ලීව් එකේ මුදුනට කට් මාක් එක දාපු කොටස මේ විදියට තබා ගනිමින් පින් එකක් රඳවගෙන ආම් හෝල් එක වටේට ස්ලීව් එක තබා ගනිමින් අඟල් භාගයට මසා ගන්නවා. අත වටේ ඕලොක් කර ගන්නවා. අනිත් පැත්තේ ෂෝල්ඩර් එක මතටත් මම ස්ලීව් එක ඇටච් කර ගන්නවා. ඊළඟට මම ඉදිරිපස්ස සාය කොටස ඇටච් කරන්නයි යන්නේ. මේ ආකාරයට යෝගික කොටස මතට ඉදිරිපස් සාය කොටස තබා ගනිමින් අඟල් භාගයට මසාගෙන යනවා. අනිත් පැත්තත් අපි ඒ ආකාරයටම මසාගෙන යනවා. පිටුපස කොටසත් මම මසා ගන්නවා. හරියටම සෙන්ටර් බෑක් එකේ කට් මාක් එක දැම්ම ඒ කොටස් දෙක එක මත සිටින විදියට අඟල් භාගයට මසාගෙන යනවා. ඊළඟට මම ෆේසින් එකේ අපේ ඉදිරිපස ප්ලැකට් කොටස ඇටච් කරන්න යන්නේ. මේ ආකාරයට ස්ටිප් අල්ලපු නැති කොටස කන පිට පැත්තෙන් ওই ආකාරයට තියා ගන්නවා. ඉදිරි මැද අඟල් භාගයට මසාගෙන යනවා. ඊළඟට අපි ඉදිරිපස කර නිවැරදිව සාදා ගන්නයි යන්නේ ප්ලැකට් එක තුල. මේ ආකාරයට අනෙක් පැත්තට මසා ගන්නවා. මෙහුම් වාසිය දිගහැරමින් මේ ආකාරයට මගේ කර රවුමට ඇවිල්ලා තියෙන හැඩය එන ආකාරයට තමයි මම මසා ගන්නෙ. දැන් ඔයාලට පේනවා මසාගෙන තියෙන විදිහ. වැඩි කොටස් කපලා ඉවත් කර ගන්නවා. අනික් පැත්ත හරවා මසා ගන්න පහසු නිසා ස්ටිප් කොටස අලවපු වැඩි කොටස් මම මේ විදිහට කපලා ඉවත් කර ගන්නවා. ඊළඟට මම අනිත් පැත්තට මේ විදිහට මගේ ෆ්ලැකට් එක හරව ගන්නවා. පොයින්ට් එක මම පින් එකක් ආධාරයෙන් නිවැරදිව හදා ගන්නවා. සැදුපසු වැඩි කොටස් ඇතුල් කරමින් මේ ආකාරයට මසන ලද ස්ටිච් එක කෙලින් ওই විදිහට අපි නමා ගනිමින් පහළට මසාගෙන යනවා. අපිට හොඳින් මේක මසා ගන්න ප්ලැකට් එක ওই විදිහට අයන් කර ගන්නත් පුළුවන්. නැත්නම් අපිට ඇඟිල්ලෙන් ওই විදිහට හදා ගනිමින් නිවැරදිව ප්ලැකට් එක ඇටච් කරගන්න පුළුවන්. ඊළඟට මම අයින දිගේ අටෙන් එකකට අවුට්ලයින් එකක් මසාගෙන යනවා. අනික් පැත්ත කොටසටත් මම මේ ආකාරයට ප්ලැකට් එක ඇටච් කරගන්නවා. කරේ සිට අඟල් භාගයක් ඉහළින් තමයි මම තියාගෙන මසා ගන්නෙ. ඊළඟට මම සයිඩ් සීම් එක ඇටච් කරගන්නවා.
ඔලොක් කරගන්නවා. ඊළඟට අඟල් භාගය බැගින් දෙවරක් නවා ගනිමින් වාටිය මසා ගන්නවා. වාටිය මසාගත්ත අවසානයේ මම බටන් හෝල් එක මසා ගනිමින් බටන්ස් ටික ඇටච් කර ගන්නවා. ඔයාලට කැමති නම් ඕපන් එක පුළුවන් පහළ දිගටම මසා ගන්නත්. නැසූපසු මේ ආකාරයට තමයි දිස්වන්නේ. ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එක මම හිතනවා ඔයාලා සියලු දෙනාටම හොඳින් අවබෝධ වෙන්න ඇති ලස්සනට කරගන්න ආකාරය. ඉතින් මෙන්න මේ ගොඩාක්ම උදරය තියෙන කෙනෙකුට නම් ඇත්තට මේ ඩ්‍රෙස් එක ගොඩාක්ම ගැලපෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ඇඟක් තියෙන සිහින් යුවතියකට නම් මේක හොඳින් ගැලපෙනවා. ඉතින් ඇත්තට මගෙත් බඩ චුට්ටක් වගේ වැඩි. ඉතින් මම නම් ගොඩක් මේක ටයිට් කරලම ගත්තේ නැහැ. ඒ නිසා මට ගොඩාක්ම මගේ උදරය එළියට පේන්නේ නැති විදිහට මම මගේ ඩ්‍රෙස් එක කරගත්තා. ඉතින් ඔයාලට මේක ඔයාලගේ ෆිගර් එක අනුව මොකද විවිධාකාර විදිහේ ඇඟවල්නේ අපි හැමෝටම තියෙන ඔක්කොන්ටම එක වගේ නෑ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලගේ ඇඟ ඒ කියන්නේ ඔයාලගේ ෆිගර් එකට ගැළපෙන ආකාරයට මේ පැටර්න් එක නිවැරදිව සාදා ගන්න. ඉතින් මේක හුඟක්ම ටයිට් වෙලා තියෙනකොට ගොඩක්ම ලස්සනයි. ඉතින් අර අපේ ගොඩක්ම ටයිට් කරද්දී අපිට සමහර වෙලාවට අපේ උදරේ එළියට නෙරලා එන ගතිය වැඩි වෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ ඇඳුම අඳින්න කැමති නම් ඒ කියන්නේ ගොඩක් මහත කෙනෙක් නම් ඔයාලට මේ ගොඩාක්ම ටයිට් කරන්නේ නැතුව මේ පැටර්න් එක කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම මේ උපදේශයක් දුන්නේ නැත්නම් ඔයාලා හිතයි අනේ මට මේ ගවම අඳින්න බැහැ නේද කියලා. ඉතින් අපිට දකින්න ලැබෙන ඕන පැටර්න් එකක් අපේ ෆිගර් එකට ගැලපෙන ආකාරයට අපි කරගන්න අපි දක්ෂ වෙන්න අවශ්‍යයි. ඉතින් මේ හැම ලෙසන් එකක් තුළම ඔයාලට ඉගෙන ගන්න අලුත් දෙයක් තියෙනවා. එතකොට ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න මෙන්න මේ ඩ්‍රෙස් එකත් කරගන්න. මොකද අපි අලුත් මොස්තර අපි ඒව කරොතින් තමයි අපේ දැනුම පරිපූර්ණ වෙන්නේ. ඉතින් මේ වගේ වටිනා දැනුම අරගෙන ඊළඟ ලෙසන් එකෙන් නැවත හම්බ වෙනකන් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.